වාසනාවන්ත පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා පඤ්ඤාවත්තස්සායන් ධම්මෝ. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත උදවියටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේක දුෂ්ප්‍රඥයින්ට අයිති ධර්මයක් නොවේ. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ වීරියවන්තයින්ටයි. මේක වීරිය නැති වීරිය දුබල අයට තියෙන එක නොවේ කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ඵල ලැබුවේ ප්‍රඥාවන්තයින්, වීරියවන්තයින්. ඒ ප්‍රඥා වීරිය තියෙන කෙනා කොයි ජාතියක ඉපදලා හිටියත්, කොයි කුලයක ඉපදලා හිටියත්, දුප්පත් උනත් පොහොසත් උනත් ප්‍රඥාවන්ත කෙනාට මේ ධර්මයේ තිබුණා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබන්න පැමිණුනේ සමාජීය විවිධාකාර උදවිය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පහාරාද කියන අසුරේන්ද්‍රයාට උන්වහන්සේ දේශනා කරනවා මේ ගංගා යමුනා නදී අචිරවති ආදී මේ ගංගාවන්ගේ වෙන වෙනම කියන මහා සාගරයට ජලය එන්නේ. නමුත් මහා සාගරයට ආවට පස්සේ ඒ ජලයට පොදු නමක් තියෙනවා මහා සමුද්‍ර ජලය කියලා. මහා සමුද්‍රය ඇතුලේ මේ එක එක ගංගාවල ජලය ඒ විදිහට පවතින්නේ පොදු වතුරක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ වගේ බුද්ධ ශාසනයට විවිධ තරාතිරම් වල උදවිය බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ හොයාගෙන පැමිණුණා. නමුත් මේ පිළිසරණ ලැබපු සියලු දෙනා ප්‍රඥාවන්තයි, වීරියවන්තයි. අද අපි කතා කරන්නේ මේ වගේ ප්‍රඥාවන්ත, වීරියවන්ත උත්තමයන් වහන්සේ නමක් ගැන. ඒ තමයි බද්දජී කියන මහරහතන් වහන්සේගේ ජීවිතය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක් අවස්ථාවක මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමෙස්සති. පින කියන එකට අවමන් කරන්න එපා. මේ පින මා කරා නොපැමිණේවි කියලා. උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති. වතුර බින්දුව බින්දුව වැටිලා යම් කලෙක වතුර කලයක් පිරීලා යනවා වගේ. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං. ටික ටික හෝ රැස් කරගන්නා පිනෙන් ධීර කියලා කිව්වේ නුවණැත්තා. නුවණැත්තාගේ ජීවිතේ පිරීලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාලා. මේ බද්දජී මහරහතන් වහන්සේගේ ජීවිතෙත් ඒ වගේ පුදුම සහගත එකක්. උන්වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර ලෝකේ පහළ වූ පදුමුත්තර භාග්‍යවත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ මේ මනුලොව උපත ලැබුවා. ඒ ඉපදිච්ච සමයේ බමුණු කුලයක ඉපදිලා බමුණන්ගේ ශිල්ප ශාස්ත්‍ර හදාරමින් වැඩි වියටපත් වුණා. බමුණන්ගේ ශිල්ප ශාස්ත්‍රවල පරතරයට ගියපු මේ තරුණයා මේ ගිහි ගෙදර කම්සැප විඳින ජීවිතය අත්හැරලා කාමයෙන් ගෙන්විලා වනයේ ඍෂිවරයෙක් විදිහට ජීවිතේ ගත කළා. ওই කාලේ ඒ තරුණයා දන්නේ නැහැ මේ ලෝකෙට භාග්‍යවත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ වග. ඉතින් මේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ආරණ්‍යයේ වැඩ වාසය කරන මේ පරිබ්‍රාජකයාට මේ ඍෂිවරයාට එක දවසක් දකින්න ලැබෙනවා අහසින් වැඩම කරන පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ බුද්ධානුභාවයේ ඒ බුද්ධ ශ්‍රීය දැකලා මේ තාපසයාගේ හිත පැහැදුනා. පහන් වූ සිතින් මෙයා බිම ඉඳලා සාදුකාර දෙනවා. සාදු සාදු කියලා. ඒ සාදුකාරය අහලා බුදුරජාණන් වහන්සේ බැලුවා සිත් පහන් වෙච්ච පුද්ගලයෙක්. උන්වහන්සේ ඍෂිවරයාගේ අසපුවට
වැඩම කළා. ඒ වැඩම කරායින් පස්සේ මේ ඍෂිවරයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිතින් උන්වහන්සේට මිහිරි මීපැණි නෙළුම් මල ආදිය බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන අවස්ථාව ඔහු උදා කරගත්තා. ඉතින් පහන් සිතින් දම්පැන් පූජා කරලා මේ ඍෂිවරයා මරණින් මත්තේ තව්තිසාවේ උපත ලැබුවා. තව්තිසාවේ උපත ලැබලා දැන් කල්පලක්ෂයකට පෙරනේ ඒ කල්පලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ඒ කරපු පිණින් ඔහු සුගතිය උපන්නා. ඊට පස්සේ ඉතින් මේ පිනේ විපාක විඳිමින් සසර ගමනේ ආයමත් ඉපදෙමින් මැරෙමින් ආවා. අපි දන්නවා මීට කල්ප 91කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝතලයේ පහළ වුණේ. ඉතින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමයේ ආයමත් මෙයා උපදිනවා මනුලොව. ඒ මනුලොව උපදිද්දී විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ මෙයා උපදින්නේ මහා ධන සම්පතක් තියෙන සිටු කුලයක. මහා ධන සිටුවරයෙක් විදිහට. ඉතින් ඒ සිටු කුලේ ඉපදිලා දැන් බලන්න පුදුමයි කියලා කියන්නේ සංසාර ගමනේ සම්මා සම්බුදුවරයෙකුට පැහැදිච්චි පින පැහැදීමෙන් දම්පැන් පූජා කරපු පින සංසාරේ ආයේ බුදුවරයෙක් මුණ ගැහෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහන් වීම පිණිස හේතු වුණා. ඉතින් අර විපස්සී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔහු සිත පහදව ගත්තා. ඒකල ඒ කාලේ හිටපු ඒ 68000ක් සම පමණ මහත් වූ භික්ෂු සංඝයාට ඔහු නිරන්තරයෙන් නිතර දම්පැන් පූජා කරගත්තා. ඉතින් මේ දම්පැන් පූජා කරන තවත් පින් රැස් කළා. නොන සංසාර ගමනේ ආයමත් මෙයා ඒ ජීවිතෙන් චුත වෙලා සුගති දුගති වල සැරිසරමින් ඉතින් මේ සසර ගමනේ සැරිසරනකොට එහෙම එකක් නෙ තියෙන්නේ. රැස් කරපු පිනෙන් සැප ලැබෙනවා. ඒ වගේම තමයි මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යනවා. ඉතින් අර බුද්ධානුභාවයෙන් රැස් කරපු පිනින් විශාල සැප සම්පත් විඳිමින් මේ කෙනා සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවා. ඒදී ආයමත් වතාවක් මේ කෙනා උපදිනවා බුදු කෙනෙක් ලෝකේ නැති බුද්ධ ශූන්‍ය කාලයක. හැබැයි මේ බුද්ධ ශූන්‍ය කාලේ මෙයා මේ මනුලෝ උපදිනකොට පසේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසාත් මේ ආයප උපස්ථාන කළා. බොහෝ පින් රැස් කළා. ඒ වගේම තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වූ යුගයේ මෙයා උපදිනකොට මෙයාට හිටියේ පින්වන්ත පුතෙක්. ඒ පින්වන්ත පුත්‍ර රත්නයත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ මෙයා බොහෝම ආදර ගෞරව ඇතුව උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කළා. ඊට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් මහා සෑයක් ඉදි කළා. ඉතින් මේ විදිහේ විශාල පුණ්‍ය ධර්මයන් රාශියක් ඔහු සසර ගමනේ රැස් කළා. ඒ සසර ගමනේ රැස් කරපු පුණ්‍ය ධර්මයන් විපාක දෙමින් පැමිණිලා ඕන්න ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකේ පහළ වෙන කාලේ මෙයා උපදිනවා බද්දිය කියන සිටුවරයාගේ පුතා වෙලා බද්දජි නමින්. මේ බද්දජීට තිබුණේ ඊටාම සැප බහුල ජීවිතයක්. මේ සැප බහුල ජීවිතේ මෙයා ගත කරමින් ඉන්නකොට මේ බද්දජී සිටු කුමාරයා දකිනවා පෙළ ගැහිලා මිනිස්සු යම් දිශාවකට ඇදෙනවා. ඉතින් මේ අහුවා කොහෙද මේ පින්වතුන් මේ යන්නේ? එතකොට කිව්වා ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා අහන්නයි අපි මේ යන්නේ. සසරේ රැස් කරපු පින හරි පුදුමයි. බුදුවරු මුණ ගැහිමින් සසරේ පින රැස් කළා. බුද්ධ කියන වචනයටත් පහන් වෙන හිතක් ඒ රැස් කරපු පිනින් ගොඩ නැගුණා. ඉතින් මේ බද්දජී කුමාරයාගේ හිත පහදිනවා. මෙයත් අර පිරිසට එකතු වෙලා
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ප්‍රඥාවන්තයින්ට තියෙන එකක්. ඉතින් හරීම පුදුමයි. ඒ ධර්මය අහගෙන ඉන්නකොට මේ බද්දජී කුමාරයා සිටුවරයෙකුට සුදුසු වස්ත්‍රාභරණයෙන් සැරසලා හිටියේ. ඒ ගිහි වස්ත්‍රාභරණයෙන්ම බද්දජී කුමාරයා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කෙලෙස් නැසුනේ ගිහි වස්ත්‍ර ඇඳගෙන ඉඳීමයි. සංසාරයේ රැස් කරපු පින කියන්නේ පින්වන්නේ. හරිම පුදුම එකක්. ඒ නිසා බලන්න පින් දැස් කරන්න අවස්ථාවත් හැමගාම හැම කල්හිම කෙනෙකුට උදා වෙන එකක් නෙවෙයි. බලන්න පදමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලේ පින් දැස් කරගත්තා. ඊට පස්සේ ආයි බුදුරජාණන් වහන්සේ නමක් ඒ කෙනාට මුණ ගැහුනේ. කල්ප ගාණක් ගෙවිලා ගිහිල්ලා. මීට කල්ප 91කට පෙර. ඊට පස්සේ ආයි මනුස්ස ලෝකෙට එනකොට බුදුවරු නැහැ ලෝකේ. ඒ කාලේ හිටියේ පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙන යුගයක්වත් මිනිසෙකුට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් එතකොට මේ සංසාර ගමනේ අපිට පින් දැස් කරන්න ලැබෙන අවස්ථාවක් කවදාවත් මගේ හැර ගන්න හොඳ නැහැ. ඉතින් මේ අප මේ ජීවත් වෙන යුගයත් සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන මිනිස්සුෙකුට ඉපදෙමින් මැරෙමින් යන කෙනෙකුට අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් දැස් කරන්න පුළුවන් කාලයක්. මොකද මේ කාලේ ලෝකේ අග්‍රතම පුද්ගලයා වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවන්න පුළුවන්. ඒ බුද්ධ රත්නේ ලෝකේ වැඩ ඉන්න කාලේ. ඒ බුද්ධ රත්නේ ආනුභාවය ලෝකේ පවතින කාලේ. ඊළඟට මේ ලෝකේ ධර්මයන් අතර අග්‍ර වූ ධර්ම රත්නය ලෝකේ වැඩ ඉන්න කාලය. මේ ලෝකේ පිරිස අතර අග්‍ර වූ සංඝ රත්නේ ලෝකේ වැඩ ඉන්න කාලය. අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් ජීවිතයට රැස් කරන්න පුළුවන් කාලයක්. ඉතින් එතකොට දැන් මේ බද්දජී කුමාරයා දැන් ගිහි වස්ත්‍රයේම රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා. බද්දී සිටුවරයා එනවා මේ බද්දජී කුමාරයා හොයාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ පැවසුවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බද්දී සිටුවරේ දැන් ඔබගේ පුතා සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ගිහි වස්ත්‍රයෙන් සැරසී සිටියත් ඔහු සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක්. ඔහු ගිහිව කාලය ගත කළොත් එහෙම ඔහු තව නොබෝ වේලාවකින්ම පිරිනිවන් පානවා. හැබැයි ඔහු පැවිදි වුණොත් එහෙම ඔහුට මේ සසුන් ජීවිතේ අන් අයට වැඩ පිණිස අන් අයට යහපත පිණිස ගත කරන්න පුළුවනි කියලා. එතකොට මේ බද්දී සිටුවරයා කියනවා ස්වාමීනි මගේ පුත්‍රයා පිරිනිවන් පෑමින් ඇති ඵලයකින්ම ස්වාමීනි ඔහුව පැවිදි කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ අර්ධියෙන් ඒ ස්වාමීන් වහන්සේට අරහත් දජය ලබා දුන්නා. පාත්‍රා සිවුරු ලබා දුන්නා. උන්වහන්සේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් වශයෙන් ඔන්න පෙනී හිටියා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බද්දිජී කුමාරයාව පැවිදි උපසම්පදා කරවලා ඒ කෝටිග්‍රාම කියන ගමේ සතියක් වැඩ හිටියා. සතියක් වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ දැන් මේ කෝටිග්‍රාමයෙන් වැඩම කරනවා. එතකොට කෝටිග්‍රාමයෙන් වැඩම කරන දවසේ මේ ඒ ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දම් පවත්වලා උන්වහන්සේට හැකියාවෙන් හරසර දැක්කුවා. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට බද්දජී තෙරුන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩම කරනවා. ඒ වෙලාවේ මේ බද්දජී තෙරුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේව සතුටු කරවන්න ඕනේ කියලා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේව මම සතුටු කරවනවා කියලා බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයේ පැත්තකින් ඵල සමවතින් වැඩ හිටියා. ශාස්ත්‍රඥ වහන්සේ වැඩි වෙලාවට මම මෙතනින් නැගී හිටනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කෝටිග්‍රාමයෙන් වැඩම කරන්න ගම් ඉවුරට වැඩම කරනවා. බද්දජී ස්වාමීන් වහන්සේ ගඟ අයිනේ වැඩ ඉඳලා උන්වහන්සේ ඵල සමවතින් නැගී හිටියා. ඒ නැගී හිටපු මොහොතේ බුදුරජාණන් වහන්සේ හරියම සතුටටපත් වුණා ඒ බද්දජී ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව දැකලා. නමුත්
එතන හිටියා පුහුදුන් භික්ෂුන් වහන්සේලා. මේ පුහුදුන් භික්ෂුන් වහන්සේලාගේ සිත මේකට සතුටුනේ නෑ. ඉතින් මේක කොහොමත් තියෙන එකක්. ඒ සමහර කෙනෙක් ඒ බඳු ක්‍රියාවකටත් හිත අපහදව ගන්නවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා හිත සතුටුන්නේ මේ පැවිදි වෙච්ච අලුත මහතෙරුන් වහන්සේලා වැඩ ඉද්දි මේ භික්ෂුව නිකන් මේ මාන්නෙන් මොකද ඉන්නේ කියලා ඔන්න භික්ෂුන් වහන්සේලා පරිභව කරන්න හිත අපහදව ගන්න උනා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ සිතින් භික්ෂුන්ගේ සිත දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ මේ බද්දජී ස්වාමීන් වහන්සේට කතා කරනවා බද්දජී ඔබත් ශාස්ත්‍රුන් වහන්සේ වඩින නැවෙහිම වැඩම කරන්න පැමිණෙන්න. ඉතින් ඒ නැවෙම යනවා. මේ ගඟමැදදී බුදුරජාණන් වහන්සේ බද්දජී ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා බද්දජී නුඹ කොහිද වාසය කළේ? කියනවා ස්වාමීනි මම මෙහිමයි වාසය කළේ. ඉතින් කියනවා බුදුරජාණන් වහන්සේ නැවේ ගමන් කරන අතරේ බද්දජිය නුඹ අතීතයේ මහා පනාද නමින් රජ කෙනෙක් වෙලා මේ ඉසව්වේ වාසය කරන කාලේ ඔබ සුවිශාල මන්දිරයක් පරිහරණය කළා. බද්දජී ඒ රාජ මන්දිරය දැන් කොහෙද තියෙන්නේ කියලා අහනවා. එතකොට මේ බලන්න මේ රහතුන්ගේ විශේෂ පුණ්‍යවන්තයෙක්ගේ විශේෂ හරිම විස්මයජනකයි. කියනවා ස්වාමීනි ඒ රත්න ප්‍රාසාදය ඒ මැණික් පහය මේ ගම් පතුලේ තිබෙන එකක්. ඒ බද්දජී ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි ඒක මේ ගඟේ තමයි ගිලිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බද්දජී ඒක ඉහළට අරගෙන පෙන්වන්න. මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ සැක සංකා ඔබ කෙරෙහි ඇතිවෙච්ච සැක සංකා දුරු කරන්න ඒක ඉහළට ගන්න කියනවා. එතකොට මේ මහා එ르දි ඇති බද්දජී මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ පා ඇඟිලි වලින් මේ රත්න ප්‍රාසාදේ යොදුන් 25ක් පමණ උස්සු ඒ රත්න ප්‍රාසාදේ අර තමන්ගේ පා ඇඟිල්ලෙන් ඉහළට එසෙව්වා. ඉතින් මේ සුවිශාල පහය අර භික්ෂුන් ඉදිරියේ මැවි පෙනුණා. ඒ වෙලාවේ තමයි බද්දජී ස්වාමීන් වහන්සේ පවසන්නේ මම අතීතයේ පනාද නමින් රජ කෙනෙක් වෙලා හිටියේ. ඒ පනාද රජුරුව වෙච්ච කාලේ මට විශාල ධන සම්පත් තිබුණා. වහලවල් දහසකින් සමන්විත මාලිගාවක් මට තිබුණේ. ඒ අතීතයේ පනාද වෙච්චි පනාද නමින් රජ වෙච්චි කෙනා මමයි කියලා උන්වහන්සේ තේරගතාවලදී පෙන්වලා දෙනවා. ඉතින් මේ අතීතේ බලන්න පනාද නමින් රජ වෙලා ඉඳලා ඒ රජ සම්පත් පව අනිත්‍ය වෙලා ගියා. ඒ රජ සම්පත් වලට උරුමකම් කියපු අය අනිත්‍ය වෙලා ගියා. ඒක සාමාන්‍ය මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හටගත් සියලු සංස්කාර ධර්මිය අනිත්‍ය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒතර වික්ෂුන් මේ ක්‍රියාව දැක්කහම වික්ෂුන්ගේ හිත අර ස්වාමීන් වහන්සේ කෙරෙහි යම් විදිහකින් අපහැදිලා තිබුණා. ඒ වික්ෂුන් හිත පහදව ගත්තා. ඇයි උන්වහන්සේගේ ඒ අරහත් වර්ධිය වික්ෂුන්ට දැක ගන්න ලැබිච්ච නිසා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ අතීත කතාව ආරම්භය ඒ ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිතේ මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ තේ මොහොතේ මහා පනාද කියන උතුම් ජාතක කතාව දේශනා කොට වදාලා. ඉතින් හරිම පුදුමයි පින්වත්නි. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය අද යුගයේ ජීවත් වෙන අපට ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය සමහරට විස්මයජනක වෙන්න පුළුවන්. සමහරට අදාහ ගන්න නොහැකි තරම් පුදුම සහගත වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල සත්‍යයක්. සියල්ල සිදු වූ දෙයක්. පිනෙන් හීන වූ මේ යුගයේ අපට පුණ්‍යවන්තයින්ගේ විශේෂ හිතා ගන්න බැරි තරම් විස්මයජනක වෙන්න පුළුවන්. නමුත් අපි මේ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන රහතන් වහන්සේලාගේ මහා පුණ්‍යවන්ත චරිතාපදාන ගැන හිත පහදව ගත්තොත් ඒකත් අපට මේ සසර ගමන සපවත් කරන්න උපකාරයක් වේවි. ඉතින් අපි සියලු දෙනාටම ඒ උතුම් රහතන් වහන්සේලා ගැන සිත පහදවාගෙන මේ ගෞතම බුදු සසුන තුළ පිහිට පිළිසන්න රැකවරණය ලබන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු